සදහවත්නි දේශනාව වෙනුවෙන් සුපුරුදු ආරාධනෙන් දම්සභා මණ්ඩපයේට වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමීන් වහන්සේ ලබනෝරුව කන්ද අරණ්‍ය සේනාසනයේ ධර්මාචාර්ය පූජනීය මාංකඩවල සුදස්සන පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම සාදු නදින් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. साधु 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 सदैवත්නි අද මෙතුම් මොදේශනා පිළිවෙන් සිය පුණ්‍යකාමී දායකත්වයේ එකතු කරන්නේ කැලිෆෝනියාවේ පදිංචි මහාචාර්ය සරත් ගුණතිලක මහතා සහ හේමන්ති ගුණතිලක මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. එහෙමනම් අපි හැමදෙනාම මෙතෙක් සිට ඔබ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් සියලු දෙනාම අද දවසේදී මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍ය විදක් ශ්‍රවණය කරන්නට. ඒ නිසා හැමදෙනාම බොහෝම වමනාවෙන් බොහෝම ඕනෑකමින් අනේ මේ ධර්මයේ මම කොහොම හරි තේරුම් ගන්නට ඕනේ, මේ ධර්මය අවබෝධ කර ගන්නට ඕනේ, මේ දුක්ඛාගත සසර කතරින් කොහොම හරි මම ඈතර වෙනවා කියන කලන සිත් ඇතුව කලන අදහස් ඇතුව මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා හැමදෙනාටම මම මුලින්ම මතක් කරනවා. ඒ වගේම පින්වත්නි, මම ගිය සතියේදී මේ පින්වත්තුන්ට පටිච්චසමුප්පාද ධර්මතාවය හරහා අපේ ජීවිතයට දුක ඇති වෙන්නේ කොහොමද කියලා මතක් කළා. ඒ දුක නැති වෙන්නේ නැති කරන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරගන්න අපිට ඉඩ විලා මතේ වුණා. ඒ නිසා අද දවසේදී මම බලාපොරොත්තු වෙනවා ඒ කලින් දේශනාව සැකලින් මතක් කරලා ඒකම මේ දුක් සහගත සසරෙන් ඈතර වීම සඳහා අපි කෙසේ පිළිපැද යුතුද, මේ දුක් නිරුද්ධ කිරීම සඳහා කෙසේ කටයුතු කළ යුතුද කියන කාරණාව අද දවසේදී පැහැදිලි කළ දෙන්න බලාපොරොත්තු වෙනවා. මම එදා මතක් කළා මේ පටිච්චසමුප්පාද ධර්මතාවය නුවණින් අපි ගවේෂණය කළ යුත්තේ, නුවණින් අපි මෙනෙහි කළ යුත්තේ වෙන කිසිවක් සඳහා නෙමෙයි. එහි අර්ථය නැත්නම් එහි ඵලය වන චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහායි. පටිච්චසමුප්පාද නැමැති ධර්මතාවය නුවණින් මෙනෙහි කරනකොට, නුවණින් සම්මර්ෂණය කරලා බලනකොට ඇති වෙන අවබෝධයටයි චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියලා කියන්නේ. එතකොට ඒ අනුව මම මුලින් මතක් කළා පටිච්චසමුප්පාද ධර්මතාවය අතරක් නැතුව අපේ ජීවිතේ අකණ්ඩව සිද්ධ වෙන ධර්මතාවයක්. නමුත් ඒක තේරුම් ගන්න තරම් අපේ චිත්ත සමාධිය ප්‍රබල නැති නිසා අපිට තාම එදිනෙදා ජීවිතයේ තුලින් මේ ධර්මතාවය ගෝචර කරගන්න හසු කරගන්න අපහසුයි. ඒ නිසා උපායක් හැටියට උපමානුසාරයෙන් මම මතක් කළා, ඉදිකටුවකට නූලක් දානකොට ඒක පෙනෙන්නේ නැත්නම් අපි කවචයක් කරහා ඒ ඉදිකට සුදුර විශාල කළ බලලා අපි නූල දාගන්නවා වගේ එක්ෂණිකව නැත්නම් ජීවිතයේ අරමුණක් ගානේ
සිද්ධ වෙන පටිච්චසමුප්පාද ධර්මතාවය අපිට තේරුම් ගන්න අපහසු නිසා අපි ඒක ටිකක් ලොකු කළා දික් කළා භව වශයෙන් අරගෙන බලමු ඒ තියෙන අවබෝධයම එතකොට එදිනෙදා ජීවිතය තුළ තියෙන කියලා අපිට අවබෝධ කරගන්න එක අපහසු වෙන්නේ නැහැ කියලා. එතනදී මම මුලින් මතක් කළා එදා පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටිකක් ලැබෙනකම එතකොට ඒ කියන්නේ රූපයක් පෙනෙනකම ශබ්දයක් ඇහෙනකම ගඳ සුවඳ දැනෙනකම ස්පර්ශ මාත්‍ර දිවට නාසයට කයට ස්පර්ශ මාත්‍රයක් ලැබෙන බව පෙර කර්මයට විපාක හැටියට මතක් කළා. ඒ වගේම මම මතක් කළා මේ විපාක ස්කන්ධ ටිකේ එතන ඉදිරි පිටට හමු වෙන රූපේ, කන ඉදිරි පිටට එන ශබ්දේ, නාසය ඉදිරි පිටට එන ගන්ධේ, දිව ඉදිරි පිටට එන රසේ, කය ඉදිරි පිටට එන ස්පර්ශේ යථා භූත ස්වභාවය මතක් කළා. ඒ කියන්නේ ඇත්ත පවතින ස්වභාවය ඒ තුල හොඳ හෝ නරක කියලා රූප ශබ්ද දෙකොටසකට කඩන්න බැරි. ඒ වගේම වටිනා නොවටිනාකම් ඒ තුල නොතිබුණු කම, ඒ වගේම සත්‍ය පුද්ගල ආත්ම භාවයක් ඒ තුල නොතිබුණු කම තමයි එහි යථාර්ථය. එතන පෙනෙන ඇහැට පෙනෙන රූපය උපමා තබා ගන්නට රූපවාහිනී තිරයක දිසෙන රූප මාත්‍රයක් ඡායා මාත්‍රයක් බව නැත්නම් චිත්‍රපට තිරයක දිසෙන රූප මාත්‍රයක් ඡායා මාත්‍රයක් ගත්තාම ඒ තුළ සත්‍ය පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත දෙයකුත් ඒ වගේම වටිනා නොවටිනා කමින් යුක්ත දෙයකුත් ඒ තුළ නොතිබුණාseම ඇස් ඉදිරිපිටට පහළ වෙන සෑම රූපයකම ඇත්ත එතඳු දර්ශන තිරයක පතිත වන වර්ණ සතහනට රූප රාමුවට සමානව තබා ගන්නට. ඒ වගේම ශබ්දයට මම උපමා කැඩුවා නොදන්නා භාෂාවකින් කවුරු හරි යමක් කිව්වොත් අපිට කිසිවක් ඒ පිළිබඳ වැටහුම් නැතුවක් මෙන් හැම ශබ්දයකම යථාර්ථයක් තිබඳුයි. ඒ කාරණා දෙක වගේමයි අනිත් අරමුණු වලත් නාසයට දිවට කයට ගැටෙන කිසිම අරමුණක තොරතුරක් අපිට අපේ මනසට නැහැ. කිසිම විඥානයේට අත්දැකීමක් ඒ තුලින් නැහැ. පෙනීම මාත්‍රයක්, ඇසීම මාත්‍රයක්, ගඳ සුවඳ ආග්‍රහණය රස දිවට රසයක් කයට පුත්තබ මාත්‍රයක් හමු වෙන කම පමණයි එතන තියෙන්නේ කියලා මතක් කළා. ඊට පස්සේ එහෙම හම්බ වෙන අරමුණු වලට ආගන්තුක උපක්ලේශයක් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ පෙනෙන රූපයට, ඇහෙන ශබ්දයට කැමැත්ත ඇති වෙන විදිහට අපි හිතනකොට, අකමැත්ත ඇති වෙන විදිහට අපි හිතනකොට, වටිනාකමක් දැන්න ඇති වෙන විදිහට අපි හිතනකොට, නොවටිනාකමක් ඇති වෙන විදිහට අපි හිතනකොට, හොඳක් ඇති වෙන විදිහට නරක දෙයක් කියලා ඇති වෙන දැනුමක් ඇති වෙන විදිහට අපි හිතනකොට ඒ අරමුණු හොඳ දේවල්ය, නරක දේවල්ය, වටිනා දේවල්ය, නොවටිනා දේවල්ය කියලා අපේ හිතට අත්දැකීමක් වෙනවා, දැනගැනීමක් ඇති වෙනවා. විපාක ස්කන්ධ ටික වෙනම සිද්ධියක්. ඒකට හොඳ ඇති වෙන විදිහට, නරක ඇති වෙන විදිහට, කැමැත්ත ඇති වෙන විදිහට, අකමැත්ත ඇති වෙන විදිහට, වටිනාකම ඇති වෙන විදිහට, නොවටිනාකම ඇති වෙන විදිහට හිතනවා කියන එක තමයි තණ්හා උපාදාන කියන පරිච්ඡේදයෙන් එකතු වෙන්නේ. එතකොට පෙර කර්මයේ විපාක ස්කන්ධ ටික තෙනෙන හැනදී කිසිම වටිනා නොවටිනාකමක් නැති අරමුණු ටික තණ්හා උපාදාන කියන කොටසෙන් කිරෙන්නේ, කොටසෙන් කරන්නේ වටිනාකමට නොවටිනාකමට, හොඳ නොහොඳ, පුද්ගල භාවයට, සත්ව භාවයට හිතනකම. භවය කියලා කියන්නේ විඥානයේ පැවැත්මට හේතු වෙන විඥාන ස්ථිතියක් වෙන අවස්ථාව. ඒ කියන්නේ
අර අරමුණ හොඳ එකක්ද නරක එකක්ද වටිනා එකක්ද නොවටිනා එකක්ද කියන දැන ගැනීම ඇති වෙනවා. දැන් භවය කියලා කියන්නේ ලෝකේ හිතට තියෙනවා බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පැත්තේ හොඳ දේවල් තියෙනවා නරක දේවල් තියෙනවා හොඳ අය ඉන්නවා නරක අය ඉන්නවා තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා සත්‍ය පුද්ගල නොවන දේවල් තියෙනවා එකමත් වටිනා දේවල් තියෙනවා නොවටිනා දේවල් තියෙනවා කියලා දැනගැනිල්ලක් අපි තුළ ඇති වෙලා තියෙයි. අන්න ඒකට භවය කියලා මතක් කළා. ඔන්න දැන් ලෝකයේ හැදුන හැටි ලෝකය කියන්නේ ඔන්න ඔය භවයට. කොහොමද පංච උපාදානස්කන්ධ ලෝකය කියන්නේ. භවපච්චය ජාති කියන්නේ ඒ වටිනාකමට තියෙන දේවල් සිහි වෙනවා. ඒ හොඳ දේවල් සිහි වෙනවා. ඒ නරක දේවල් සිහි වෙනවා. ඒ කැමති දේවල් සිහි වෙනවා. අකමැති දේවල් සිහි වෙනවා. සිහි වෙනකොට මේ ජාතිය කියන එක භවය නිසා එහෙම නැත්නම් සිටී අත්දැකීමම හිත සිහි කරගන්නව නේද කියන කාරණාව පෙන්වන්න බැරි වෙනකොට ජාතිය ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ සිද්ධිය ඇත්තම එකක් වෙනවා. ඇත්තම එකක් වෙනවා කියලා කියන්නේ අපි හිත නැඹුරු කරනවා. අපි දැකපු පැත්තේ මෙහෙම දෙයක් තිබුණා නැත්තම් තියෙනවා. අහපු පැත්තේ මෙබඳු වටිනා શબ્දයක් තිබුණා නැත්තම් තියෙනවා. ගන්ධ සුවඳ පැත්තේ මෙබඳු ගන්ධ වටිනා නොවටිනා ගන්ධයක් තියෙනවා නැත්තම් තිබුණා කියලා හිත බාහිර පැත්තට බාහිර නාම රූප දෙක පැත්තට හිත නමනවා නැත්තම් ඔක්කාන්ති නාම රූප උනහම ජාති කියන්නේ ඇත්තම ඇත්ත වෙනවා. ඊට පස්සේ ඒ හොඳ දේ ආරම්භය තණ්හාව ඇතිවෙන විදිහට නැවත නැවත හිතනවා. ඒ නරක දේ ආරම්භය ද්වේෂය අකමැත්ත නරක දේ හෝ නරක පුද්ගලයා සිහි වුණාම අකමැත්ත තරහ වෛරය ඇති වෙන විදිහට අපි හිතනවා. එහෙම නැතිනම් ඒ හොඳ නරක දෙකටම නැති මධ්‍යස්ථ දේවල් එහෙම දේවල් ඇති බවට තියෙන බවට තිබුණු බවට බාහිර එහෙම දෙයක් තියෙන බවට තිබුණු බවට හෝ සිහි කරගෙන අපි හැසිරෙනවා. එතකොට අපි සැප දුක් විඳිනවා කිය ඒ අරමුණක් ඇත්ත වෙලා සිහි කරගෙන සැප දුක් විඳිනවා කියනකොට එතන ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස තියෙනවා විඳිනවා ඒකම රාග දේශ මොහ කර්මත් සිද්ධ වෙලා. ඔන්න ඔය තැන දක්වා තමයි පටිච්ච සමුප්පාද ධර්මතාවය හරහා අපිට දුක පෙර කර්මයට ශුන්්‍යත හිස් විපාක ස්කන්ධ ටිකක් ඒකට කැමැත්ත අකමැත්ත වටිනා නොවටිනාකම ඇති වෙන විදිහට හිතුවාම බාහිර ආයතන ටික පැත්තේ වටිනා නොවටිනා කැමැත්ත හොඳ නරක දේවල් ඇතිකමට සත්පුද්ගලිය ඇතිකමට දැනුමක් ඇති වුණා ලෝකේ ඇති වුණා ඒකට භවය ඊට පස්සේ භවපච්චය ජාති කියන්නේ තියනවා කියලා හිතාගෙන තමන්ම හිතාගෙන ඉන්න විඥානීය අත්දැකීමම සිහි කර ගන්නවා හොඳ දේවල් නරක දේවල් හොඳ අය නරක අය. ඔන්න ඕක තමයි පටිච්ච සමුප්පාද ධර්මයේ හරහා දුක්ඛ ඇති වෙනවා කියන සිද්ධිය තේරෙන්නේ. අද මේ විදිහට දුක ඇත්ත කරගෙන ඉන්න අය ආරම්භය හොඳට හෝ නරකට හෝ අපි සිතින් කිරින් කරනකොට අද කුසල අකුසල කර්ම රැස් වෙනවා. කර්ම රැස් වුණොත් මේ විදිහට අද ඇති කරගන්න කර්ම වලට මතුවට විපාක ස්කන්ධ ටිකක් හැදෙනවා. ඒ ස්කන්ධ ටික ශුන්‍යයි ශුන්‍යතයි එදාට ඒ ස්කන්ධ ටිකේ කැමැත්ත අකමැත්ත ඇති වෙන විදිහට පුද්ගල භාවය ඇති වෙන විදිහට හොඳ නරක ඇති වෙන විදිහට හිතලා එදාට බාහිර ආයතන පැත්තේ මෙහෙම හොඳ නරක දේවල් තියෙනවා පුද්ගලයෝ ඉන්නවා කියලා දැනුමක් හදා ගන්නවා. එදාට ඒ දැනුම නිසා සිහි කරගෙන දුක් විඳිනවා. එදාට ඒ දුක නොදන්නවා නම් ආයෙත් කර්ම රැස් කරගන්නවා. මේ විදිහට කෙල්ලවරක් නැති ඒ පැවැත්මක් හතර කියලා කියන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයක් තියෙනවා. එතකොට මෙන්න මේ සිද්ධියේදී අපි හැමෝම ඉන්න එක තැනක් තියෙයි.
ඒ තමයි බහුපච්චය ජාති. ඔබට නිතරම ගෙදර ගැන, දරුවා ගැන, වැඩපොළ ගැන, එතකොට තමන්ට තියෙන වස්තු කුඹුරු ගැන, මිල මුදල් ගැන, රන් රිදී ගැන හිතෙනවා. කලකී දේවල් නිතරම සිහි වෙනවා. මේ සිහි වෙනකොට සිහි වෙන සිද්ධියට මම කිව්ව ජාතිය කියලා. ওই ජාතිය කියන එක නිරුද්ධ නොවුනොත්, ජාතිය කියන එක නැති නොකළොත්, ජාතිය ප්‍රත්‍යයෙන් තමයි ජරා මරණ දුක ඇති වෙන්නේ. ඒ කියන්නේ සිහි කරගන්නකොට සිහි කරගන්න කම තමන්ගේ සිතේ අත්දැකීමක් නිසා සිහිදීන් මාත්‍රයක් බව ඔබට පෙන්වන්න බැරි වුණොත්, ඔබට අපොහසත් වුණොත්, අපිට පෙන්වන්න බැරි වුණොත්, අපිට අපොහසත් වුණොත්, ඒ සිද්ධාන්තයේ ඇත්ත වෙලා ඒ ඇත්ත වෙච්ච කමට අපිට ඒ සිහි කරගත්ත දෙයින් දුක වෙනවා. සිහි වෙච්ච කෙනා නැතිකම නිසා හෝ, ලෙඩ වෙච්ච කම නිසා හෝ, මහලුකම නිසා හෝ, මරණකම නිසා හෝ යම් තාක් ශෝක පරිදේ දුක් දුම්නස් සියලු දුක් එනවා. ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් නිරුද්ධ කරන්න නම් ජාතිය නිරුද්ධ කරන්න වෙනවා. ජාතිය කියන්නේ ඔබට අම්මා කියලා සිහි වෙනකොට, දරුවා කියලා සිහි වෙනකොට, රත්තරන් සිහි වෙනකොට, රිදී සිහි වෙනකොට, යාළු මිත්‍රයෝ සිහි වෙනකොට, තමන්ව සිහි වෙනකොට, තමන්ගේ අතපය සිහි වෙනකොට අපිට හඳුනා ගන්න පුළුවන් නම් මේ අරමුණ ඇති වුණේ කොහොමද කියන කාරණාව. අපිට පෙන්වන්න පුළුවන් නම් හිතට මෙහෙම දෙයක් සිහි කරන්න පුළුවන්කම ඇති උනේ මොකක් නිසාද? ඒ ඇති උනේ කොහොමද කියලා පෙන්වන්න පුළුවන් නම් අපිට මේ ජාතිය කියන එක බොරු වෙනවා. එහෙම නැත්නම් මේ සිහි කරගත්ත පුද්ගලයා ඇත්තටම ඉන්න කෙනෙක් කියලා දුක ඇති වෙන තැන දක්වා වර්ධනය වෙන්නේ නැහැ. ඒ සිහි කරගත්ත වස්තුව ඇත්තම එකක් වෙලා තියෙන වටිනා වස්තුවකින් තමන්ගේ හිත ලෝභ වෙන එක, තියෙන වටිනා වස්තුවක් අහිමි වීම නිසා දුක එන එක දක්වා වර්ධනය වෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපි දැන් බලන්න ඕනේ ජාතිය කියන එක ජරා මරණයට පත්‍ය නොවි, ජරා මරණයට පත්‍ය නොවි ජාති නිරෝධය ඇති වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඔබට යම් කිසි දෙයක් සිහි වෙනකොට සවිඥානික වෙන්න පුළුවන්, අවිඥානික වෙන්න පුළුවන්. සිහි කරගෙන ඒදී ඇත්ත කරගෙන ඒකට අඬන්න බැලපෙන්න හෝ ඒක දුක් වෙන්න හෝ සතුටින් ඒක ඒ අරමුණත් එක්ක හැසිරෙන්න හෝ වෙන්නේ ඔබ මේ අරමුණේ උදාහත නොවන කම නිසා. ඒ නිසා අපි පොඩ්ඩක් බලමු. එහෙම අරමුණක් සිහි කරගන්නකොටම ඔබට පුළුවන් නම් භවය නිසායි මේ සිහි වුනේ කියන එක පෙන්වන්න පුළුවන්. භවය කියනකොට ඔබ දැනගෙන ඉන්න ඕනේ මොකද්ද? බාහිර ස්පර්ශ ආයතන 6 පැත්තේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා කියන බාහිර ආයතන පැත්තේ වටිනාකමට නොවටිනාකමට, හොඳ දේවල් නරක දේවල්, ඒ වගේම ආත්මීය දේවල් නැත්නම් සත්‍ය පුද්ගලයෝ ඉන්න බවට හිතේ තියෙන දැනුම අත්දැකීම නේද මේ සිහි කරගත්තේ. එහෙම හිතේ තියෙන අත්දැකීම නිසා නේද මෙහෙම සිහි වුනේ කියලා ඔබට පෙන්වන්න වෙනවා. ඒ කියන්නේ සිහි වුනේ භවය නිසා නේද මේ සිහි වුනේ. මෙහෙම අය ඉන්නවා කියන කම නිසා නේද මෙහෙම සිහි වුනේ කියලා පෙන්වන්න වෙනවා. එතකොට බාහිර ආයතන පැත්තේ පුද්ගලයෝ ඉන්නවා කියන දැනුම ඇති වුණේ. වටිනා දේවල් තියෙනවා කියන දැනුම ඇති වුණේ. නොවටිනා දේවල් තියෙනවා කියන දැනුම ඇති වුණේ.
කොහොමද කියලා දෙවෙනි අදියරට යන්න. මෙහෙම සිහි වුණේ භවය නිසා. භවය කියේ වටිනා දේවල් බාහිර ආයතන පැත්තේ තියෙනවා කියන සිතේ අත්දැකීම නිසා. හිතට එහෙම අත්දැකීමක් ඇති වුණේ කොහොමද? ඇස් ඉදිරිපිටට පෙනෙන රූපයට වටිනාකමින් හිතපු කම නිසා. නැත්නම් උපාදාන දිට්ඨි උපාදාන ඒ කියන්නේ පුද්ගලයේ සත්‍යයක් ආත්මයක් හැටියට පෙනෙන රූපයට හිතපු නිසා. මේ ශබ්දය කෙනෙක්ගේ, මේ ශබ්දය පුද්ගලෙක්ගේ, අහවල් ගායකයාගේ, අහවල් ගායිකාවගේ කියලා ශබ්දයට පුද්ගල භාවයක් ආරෝපණය වෙන විදිහට හිතපු නිසා මේ ගන්ධය අහවල් සතාගේ, අහවල් කෙනාගේ, අහවල් දේ කියලා ගන්ධයට හිතපු නිසා මේ රස අහවල් කෙනාගේ, අහවල් දේ කියලා රසයට දේවල් කාරණා එකතු වෙන විදිහට හිතපු නිසායි බාහිර පැත්තේ වටිනා නොවටිනා හොඳ නරක පුද්ගල භාවයෙන් යුක්ත පුද්ගල භාවයට නැති දේවල් තියෙනවා කියන දැනුම ඇති වෙනවා. දැනුමට හේතු ඒ විදිහට හිතපු කම. එතකොට ඒකට තමයි තණ්හා උපාදාන කියන කාරණා දෙක පෙන්නන්නේ. ඒ විදිහට හිතුවේ ඇහැට පෙනුණු රූපයට, කනට ඇහුණු ශබ්දයට, නාසයට දැනුණු ගන්ධයට. ඊට පස්සේ ඇහැට පෙනුණු රූපයේ ඇත්ත මොකද්ද? මහ භූතයන්ගේ උපාදාය රූපයක් වර්ණ සටහන. ශබ්දය කියන්නේ මහ භූතයන්ගේ උපාදාය රූපයක්, ශබ්ද මාත්‍රයක්, ශබ්ද රූපයක්. මහ භූතයන්ගේ උපාදාය රූපයක්, ගන්ධ මාත්‍රයක්. මහ භූතයන්ගේ උපාදාය රූපයක්, රස මාත්‍රයක්. කායත ගැටෙන පුක්තබ්බය මහ භූතයන්ගේ පඨවි ධාතුව කියලා ඔබට තේරෙයි. ඒ අරමුණු ටික ඇති වෙන්න හේතුව පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටික පෙර අවිද්‍යා කර්මයට හටගත්ත ප්‍රතිසන්දිසිත මේ රූපෙට දැසගත්ත නිසායි මේ ආයතන ටික හැදිලා මේ වගේ අරමුණු හටගත්තේ කියලා අපෝ යන්න පුළුවන්. ආපහු ඥාන බලන්න ආරම්භ තැන මම දරුවා කියලා පුද්ගලයෙක් කියලා යාළුවෙක් කියලා තමයි සිහි කරගත්තේ. සිහි කරගෙන ඒක වෙනදට කලේ සිහි කරගෙන ඒ දරුවා ගැන දුක එන විදිහට කලස්සල්ල ඇති වෙන විදිහට පීඩාව ඇති වෙන විදිහට දරුවා ඇත්ත කියලා හිතන එක. නැත්නම් සිහි කරගත්ත වස්තුව හිත ලෝභයෙන් බර වෙනකන්, හිත ද්වේෂයෙන් බර වෙනකන් ඒ වස්තුව ඇත්ත කරගෙන හිතපු එක වෙනදට උනේ. ඒකයි ජාති නිසා ජරා මරණ උනේ. දැන් අපි ඒකෙදී පුද්ගලයෙක් සිහි වෙනකොට, වස්තුවක් සිහි වෙනකොට, කුමන හෝ දෙයක් හිතට සිහි වෙනකොට සිහිගෙන දේ දුක ඇති වෙන විදිහට ඇත්ත කරගෙන හිතනවා වෙනුවට අනිත් පැත්තට යනවා. අනිත් පැත්තට කියන්නේ මෙහෙම සිහි කරන්න පුළුවන්කම හිතට ඇති උනේ කොහොමද කියන කාරණාව. සිහි කරන්න පුළුවන්කම ඇති උනේ බාහිර අරමුණු පැත්තේ මෙහෙම අය ඉන්නවා, මෙහෙම යාළුවෝ ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, පුද්ගලයෝ ඉන්නවා කියලා දැනෙන කම නිසායි. එහෙම අය ඉන්නවා කියන හැඟීම තියෙන නිසායි. වටිනා කියන දේවල් තියෙනවා කියන කම නිසායි කියන තැනට ආවම වේට. එහෙම තියෙනවා කියන කම ඇති උනේ කොහොමද කියන තැන ගවේෂණය කරන්න ගියොත් හම්බ වෙනවා අපිට ක්‍රම දෙකක්. එකක් තමයි රූපයකට, ශබ්දයකට වටිනාකම ඇති වෙන විදිහට හිතනකම, නොවටිනාකම ඇති වෙන විදිහට හිතනකම, කැමැත්ත ඇති වෙන විදිහට හිතනකම, අකමැත්ත ඇති වෙන විදිහට හිතනකම, සත්ත්ව පුද්ගල ආත්ම භාවය ඇති වෙන විදිහට හිතනකම. ඊට පස්සේ තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට හිතනකම ඇති කරගෙන තියෙන්නේ අනේ සතර මහා ධාතුන්ගේ උපාදාය රූප මාත්‍රයකට. සතර මහා ධාතුන්ගේ ශබ්ද රූප මාත්‍රයකට.
සතර මහා ධාතුන්ගේ ගන්ධ රූප මාත්‍රයකට, සතර මහා ධාතුන්ගේ රස රූප මාත්‍රයකට, සතර මහා ධාතුන්ගේ පඨවි ධාතු මාත්‍රයකට තමයි මෙහෙම හිතලා තියෙන්නේ. ඔන්න හොඳට තමන්ට හම්බ වෙනවා ආපස්සට ගියාම යතහ භූත ස්වභාවය. අනේ මම මෙහෙම හිතන, මම කෙනෙක් ගැන හිතනකොට, කෙනෙක් ගැන දැන් සිහි කරනකොට මෙහෙම සිහි කරන්න පුළුවන් පුද්ගලයේ බාහිර ආයතනයේ අතීතයේ දින්දලක් නැහැ. දැන් මේ සිහි කරන වෙලාවෙදිත් නැහැ. අනේ අනාගතයට කොයින් ලැබෙයිද? ඇයි? තමන් පොඩ්ඩක් ඉස්සරහට යනකොට සිහි උනේ හිතට බාහිර මෙහෙම පුද්ගලයෝ වටිනා දේවල් නොවටිනා දේවල් තියෙනවා කියන දැනුම නිසා. හරි, දැනුමක් තියෙයි හිතට. විඥාන ටිකියක් තියෙයි. භවයේදී දැනුම තියෙන්නේ කොහොමද කියන තැනට ගියාම හම්බ වෙන කොටස් දෙකකට. ඒ තමයි පෙර කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටිකකුත්, විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන නිශ්චිතව, තණ්හාව ඇති වෙන, උපාදානය ඇති වෙන විදිහට තෘෂ්ණා සහගතව, ditthi සහගතව හිත හසුරවලා. ඇට රූපයක් නෙමෙයි, ටීවී එකේ වගේ. මේ රූපය අහවල් ගායකයනේ කියලා පේන වර්ණ සටහනට පුද්ගල භාවය ආරෝපණය වෙන විදිහට හිතුවේ. එතකොට අනේ ඉබේම විඥාන ටිටියක් වුණා, හිතේ අත්දැකීමක් වුණා, මේ වර්ණ සටහන, මේ රූපය අහවල් ගායකයද. ඔන්න දැනුමක් ආවා. දැන් හිතට සිහි කරන්න පුළුවන්. ඒ දැකපු කෙනාව හිත සිහි කරනවා, අහවල් ගායකයෙක් කියලා සිහි කරනවා. හැබැයි ඒ සිහි කරනකොට සිහි කරන සිද්ධිය හුදු මනෝමය මාත්‍රයක් විතරයි. නිකම්ම මේක මනෝමයයි කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක ඇතිවෙච්ච ක්‍රමයක් තියෙනවා. මේ විදිහට හිත සිහි කරන්නේ බාහිර පුද්ගලයෝ, බාහිර සත්‍යය ඉන්නවා කියන හිතේ අත්දැකීමක් තියෙන නිසා. ඒ අත්දැකීම තියෙන නිසා හිත සිහි කරන්නේ. ඊට පස්සේ සිහි කරනදී සැබෑවක්ම වෙලා දුක් විඳින ලෝකයක් තුල ඇතුව නුවණ ඇතුව සිහි කරගත්තදී දුකක් බවට පරිවර්තනය කරගන්නේ නැති වෙන විදිහට එයා නුවණින් ඒ සිහි කරගන්න පුළුවන්කම ඇති උනේ කොහොමද කියලා බලන්න උඩහට යනවා. ආමගින්ම අපසට යනවා. දිය පාර ගලාගෙන යනකොට මේ වතුර පාර ඇති උනේ පටන් ගත්තේ කොතනින්ද කියලා වතුර පාර දිගේම උඩහට යනවා වගේ. පුද්ගල භාවයෙන් හිත සිහි කරනවා, වටිනා වස්තුවක් හිත සිහි කරනවා, බාහිර ඉන්න යාළු මිත්‍රයන්ව හිත සිහි කරනවා. සිහි කරන එක ඇත්ත වෙන්න නොදී මෙහෙම සිහි කරන්න පුළුවන් අත්දැකීම ආවේ කොහොමද කියලා යනකොට ඉස්සෙල්ලාම හම්බ වෙන මධ්‍යස්ථානය. ඒ කියන්නේ මේ ඔක්කොම ආයතන ටික එකට කැටි කරලා මුළු ලෝකයක්ම හදපු ආයතනේ නැත්තම් භවය ඔබට හම්බ වෙනවා. බාහිර පැත්තේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ටික පැත්තේ පුද්ගලයෝ ඉන්නවා, වටිනා දේවල් තියෙනවා, නොවටිනා දේවල් තියෙනවා, තරහකාරයෝ ඉන්නවා කියලා දැනුම් සම්භාරය එකට එකතු වෙච්ච ලෝකයක් තියෙන තැනකට වැටෙයි ඔබ. පංච උපාදාන ස්කන්ධ ලෝකයක්. ටිකක් දුර යනකොට හම්බ වෙනවා කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධ ලෝකය හම්බ වෙයි. පංච උපාදාන ස්කන්ධ ලෝකය ඇති උනේ කොහොමද කියන එකට තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට කැමැත්ත ඇති වෙන විදිහට හිතලා, අකමැත්ත ඇති වෙන විදිහට හිතලා කියලා ඔබේ හිතේ අරමුණු වලට ඔබ හිත හසුරවන ආකාරය හම්බ වෙයි. ඊට පස්සේ හිත හැසිරෙන්නේ මොකේද කියලා බලුවාම අනේ පුද්ගල භාවයේ තියා ඊට හිතන්දව බැරි
අනාත්ම වර්ණ සටහනකට ශබ්ද මාත්‍රයකටයි මේක පුද්ගල භාවයේ හිතින් ආරෝපණය කළා තියෙන්නේ. ඒ වගේම සතර මහා ධාතුන් නිසා පහළ වෙච්ච අරමුණු මාත්‍රයකටයි වටිනවා කියලා හිත හසුරවලා තියෙන්නේ. නොවටිනවා කියලා හිත හසුරවලා තියෙන්නේ කියලා ඔබට තේරෙයි. එහෙම යනකොට ඔබට කද්දිම නිධානයක් වගේ එකක් පහළ වෙනවා. නිධානයක් වගේ එකක් කියලා කියන්නේ හැම වෙලාවෙම බාහිර ආයතන ටිකට වටිනා නොවටිනාකම හොඳ නරක පුද්ගල භාවය ඇති වෙන විදිහට හිතපු නිසා හිතට නිබඳු අධ්‍යක්ෂයෙන් ඇති වෙලා එබඳු හිතට ඇතිවෙච්ච අධ්‍යක්ෂීම සිහි කරගන්නවා මිසක මෙහෙම සිහි කරගන්නකොට බාහිර ආයතන ටිකේ තිබුණෙත් නෑ තියෙනවත් නෙමෙයි කියලා බාහිර ශුන්‍යතාවයම එළඹ සිටි ඔබට. අන්න ඒ විදිහට මේ සිහි කරගන්න එක ඇත්ත කරගෙන දුක් විඳින එක අතහරින්න ඔබට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තව ටිකක් ඉස්සරහට යන්න. ඒකයි එතකොට දුක මේ දුකට හේතුව තණ්හා උපාදාන කියලා පෙන්වන්නේ නිසා කියන්නේ අරමුණු වලට පුද්ගල භාවය ඇති වෙන විදිහට සත්ව භාවය ඇති වෙන විදිහට වටිනාකම ඇති වෙන විදිහට නොවටිනාකම ඇති වෙන විදිහට හිතපුකම නිසායි එහෙනම් මේ පුද්ගලික සත්‍යය කියලා සිහි කරගෙන දුක් විඳින්න පුළුවන් පැවැත්ම හැදිලා තියෙන්නේ කියන අදහස ඔබට එනවා. ඒකම ඔබ අනිත් පැත්තට යනවා පුද්ගල භාවයට සිහි කරගෙන සත්ව භාවයට සිහි කරගෙන ඒ සත්ව පුද්ගල භාවය නිසා යම්ම දුකක් විඳිනවා නම් ඒ දුක මත එන්නේ නැහැ සත්ව පුද්ගල භාවයට සිහි කරන බවක් මංගාව නැත්නම් බාහිර පුද්ගලයෝ ඉන්නවා සත්වයෝ ඉන්නවා වටිනා රංගදී මුතුමෙන්නේ තියෙනවා නොවටිනා අය ඉන්නවා නොවටිනා දේ තියෙනවා කියලා හිතට සිහි කරගන්න බවක් නැත්තම් හිතේ එහෙම සිහි කරගන්න බවක් නොඋනේ නම් මට දුකෙන්ද තියෙන හේතු නැහැ. එහෙම සිහි කරගන්න බව නොවෙන්න නම් එහෙම සිහි කරගන්න බව නොවෙන්න නම් බාහිර කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ආයතන හය පැත්තේ වටිනා දේවල් තියෙනවා, නොවටිනා දේවල් තියෙනවා, හොඳ දේවල් තියෙනවා, නරක දේවල් තියෙනවා. හොඳ අය ඉන්නවා, නරක අය ඉන්නවා කියලා අත්දැකීමක් හිතට නොලැබෙන්න ඕනේ. නැත්තම් එහෙම දැනුමක් ඇති වෙලා නොවෙන්න ඕනේ. එහෙම දැනුමක් ඇති නොවුනොත් මෙහෙම සිහි කරගන්න බවක් නැහැ. සිහි කරගන්න බවක් නැති වුණොත් දුක නැහැ. දුක නොවෙන්න නම් සත්‍ය පුද්ගල භාවයට වටිනා නොවටිනා භාවයට සිහි වෙන එක නතර වෙන්න ඕනේ. ජාතිය නතර වෙන්න ඕනේ. සිහි වෙන එක නතර වෙන්න නම් ජාතිය නතර වෙන්න නම් භවය නතර වෙන්න ඕනේ. භවය කියලා කියන්නේ බාහිර ආයතන හය පැත්තේ වටිනා නොවටිනා දේවල් තියෙනවා කියන දැනුමක් නැති වෙන්න ඕනේ. හොඳ දේවල් නරක දේවල් බාහිර ආයතන පැත්තේ තියෙනවා කියලා දැනගැනින්න දැනුමක් ඔබට නැති වෙන්න ඕනේ. හොඳ පුද්ගලයෝ නරක පුද්ගලයෝ බාහිර ඉන්නවා කියලා දැනුමක් ඔබට නැති වෙන්න ඕනේ. එහෙම නැති නොවුනොත් තමයි සිහි නොවෙන්නේ. සිහි නොවුනොත් තමයි දුක නොවෙන්නේ. දුක නොවෙන්න සිහි නොවෙන්න ඕනේ. සිහි නොවෙන්න දැනුම නොවෙන්න ඕනේ. දැනුම නොවෙන්න නම් ඔබ පෙනෙන රූපයට වටිනාකම ඇති වෙන විදිහට නොසිතිය යුතුයි කියලා දන්නවා. දත යුතුයි. අකමැත්ත ඇති වෙන විදිහට, කැමැත්ත ඇති වෙන විදිහට, හොඳ ඇති වෙන විදිහට, නරක ඇති වෙන විදිහට, පුද්ගල භාවය ඇති වෙන විදිහට, පුද්ගල භාවය තහවුරු වෙන විදිහට අරමුණු වලට හිතුවේ නැත්තම් මෙහෙම දැනගැනිල්ල බාහිර අරමුණු ටිකේ පුද්ගලයේ සත්‍ය ඉන්නවා කියලා මේ දැනගැනිල්ල දෙන්නේ නැහැ. කොහොම ඔබ දන්නවා දැන්
තණ්හා උපාදාන නැත්තම් භවය නැහැ කියලා කියන්නේ පුද්ගල භාවය ඇති වෙන විදිහට රූපෙට හිතුවේ නැත්තම් වටිනාකම ඇති වෙන විදිහට රූප ශබ්ද වලට හිතුවේ නැත්තම් හොඳයි කියලා හිතන විදිහට නැත්නම් හිතන විදිහට කැමැත්ත ඇති වෙන විදිහට අකමැත්ත ඇති වෙන විදිහට රූප ශබ්ද ආදී අරමුණු වලට තමන් හිතුවේ නැත්තම් තමන්ගේ හිත හැසිරෙන්නේ නැත්තම් වටිනා නොවටිනා හොඳ නරක දේවල් කියනවා කියන දැනුම තමන් තුළ ගොඩනගෙන්නේ නැහැ කියලා දන්නවා. හරි. එහෙනම් දැන් දැනගත්තා හිතට එහෙම දැනුමක් ගොඩනගෙන්නේ නැති වෙන්න නම් අර විදිහට හිතන එක නතර කරන්න ඕනේ. එහෙම හිතන එක නතර කරන්න නම් මොකද වෙන්න ඕනේ? ඇහැට පෙනෙන තැනක තිබුණේ ඇහැට පෙනෙන තැනක තියෙන්නේ ඇස් ඉදිරි පිටට එන්නේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් වර්ණ සතහන් මාත්‍රයක් නේද කියන නුවණ එළඹ සිටින්න ඕනේ. ඒ වගේම ශබ්දය කියන තැනක කෙනෙක්ගේවත් පුද්ගලෙක්ගේවත් කියන එක හිතන එක කෙනෙක්ගේ ශබ්දේ පුද්ගලෙක්ගේ ශබ්දේ කියලා හිතන එක නතර වෙන්න නම් ශබ්දය කියන්නේ මොකක්ද? කන කියන්නේ මොකක්ද? ශබ්දය කියන්නේ මොකක්ද? සෝත විඥානය කියන්නේ මොකක්ද? අපිට ශබ්දයක් ඇහෙනවා කියන්නේ මොකක්ද කියන තැන හොඳට පිළිසිඳ දකින්න ඕනේ. නාසයට ගැටෙන ගන්ධයන් කියන්නේ මහ භූතයන්ගේ උපාදාය රූපයක් කියන කාරණාව හොඳට පැහැදිලි වෙන්න ඕනේ. දිවට රසක් දැනෙනවා කියනකොට රස කියන එකට විස්තර ආදේශ වෙන්න කලින් රස රූපය කියලා කියන්නේ මහ භූතයන්ගේ උපාදාය රූප මාත්‍රයක් කියන කාරණාව දැනගෙන තියෙන්න ඕනේ. ඔන්න දැන් ආපස්සට යනකොට වෙනදට පුද්ගලයෙක් සිහි කරගෙන දුක් විඳින ලෝකයක් තුල අද අපි එකෙන් අනිත් පැත්තට යනවා. පුද්ගල භාවයේ දුක මේ සිහි කරගත්ත දේ දුක දක්වා පරිවර්තනය නොවෙන්න නම් සිහි කරගත්ත දේ දුක දක්වා පරිවර්තනය නොවෙන්න නම් පොඩ්ඩක් උඩට ගියා. මෙහෙම සිහි කරගන්න පුද්ගල භාවයට වටිනාකමට සිහි කරගන්න කම නැති වෙන්න ඕනේ කියන තැනට වැටුණා. සිහි කරගන්න කම ඒ කියන්නේ જાතිය. සිහි කරගන්න කම නැති වෙන්න නම් බාහිර ආයතන පැත්තේ වටිනා පුද්ගලයෝ වටිනා දේවල් නොවටිනා පුද්ගලයෝ නොවටිනා දේවල් කැමති දේවල් අකමැති දේවල් හොඳ දේවල් නරක දේවල් තිබුණා තියෙනවා කියන දැනුම නැති වෙන්නට ඕනේ. එහෙම නැති වෙන්නට නම් රූප ශබ්ද වලට හොඳ නරක කැමැත්ත අකමැත්ත පුද්ගල භාවයේ සත්ව භාවයේ ඇති වෙන විදිහට හිත ඇසුරු කරන්ට හොඳ නැහැ, ඇසුරු නොවෙන්න ඕනේ කියන අදහසෙන් ආවා. එහෙම වෙන්න නම් පෙනෙන රූපේ පෙනෙන ඇහෙන ශබ්දය ඇහෙන කන ආග්‍රහණය වෙච්ච ගන්ධය ආග්‍රහණය වෙච්ච නාසය රස විඳපු රස විඳින දිව ඒ වගේම කයට ගැටෙන පොට්ටබ්බේ ගැටෙන කය ගැන හොඳ අවබෝධයක් පිරිසිදු දැක්මක් තියෙන්නට ඕනේ කියන තැනකට ආපහු ගියාම යනවා. ඔබ යම් වෙලාවක පුරාණ කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික හොඳටම පිරිසිදු දැකලා අවසන් වුණොත් අපි කියමු පඨවි මැටි ටිකකින් කළ මැටි පිටක් උභාක තියෙන පස් ටිකක් කොටලා වතුර දාලා අනලා මැටි රූපයක් හදලා මැටි රූපයේ හැඩයක් ඔබට පෙනේ.
පෙනෙන හැඩයට මේ අහවල් මිනිස්යාගේ රූපනේ කියලා හිතුවාම අර රූපේ අහවල් මිනිස්යාගේ කියලා දැනගැනිල්ලක් අපිට ඇතිදී දැනගත්ත නිසා අහවල් මිනිස්යාගේ රූපේ කියලා හිතට සිහි කරන්න පුළුවන් වෙයි. අහවල් මිනිස්යාගේ රූපේ කියලා හිතට සිහි කරනකොට ඒක ඇත්ත නොවුනොත් ඒ මිනිස්යා ඇත්ත වෙලා ඒ මිනිස්යා ඇත්ත වෙලා දුක නොවෙන්න නම් අහවල් මිනිස්යා කියලා සිහි කරගත්ත කමයි මේකට හේතුව කියලා දැක්කහම සිහි කරගත්තේ මෙහෙම මිනිස්සෙක් ඉන්නවා කියන දැනුම නිසා ඒ මිනිස්සයා ඉන්නවා කියන දැනුම ඇති උනේ පෙනෙන රූපෙට මේ රූපය අහවල් කෙනාගේ කියලා දැනුම ඇති වෙච්ච නිසා අහවල් කෙනාගේ රූපය කියලා දැනුම ඇති උනේ ඒ රූපය මම කොච්චර කෙනෙක් කියලා හිතුවත් මැටි ටික මැටිම නේද මැටි ටික කෙනෙක් වෙන්නේ නෑ නේද කියන නුවණ අකෝප්ප මට්ටමේ ළඟ නොසිටි නිසා එතකොට මම මැටි ටිකට මේ අහවල් කෙනාගේ රූපය කියලා හිතුවත් මම හිතන එක රූපෙට මම හිතුවට මම හිතලා ඒ රූපේ කෙනෙක් කියලා මම දැනගත්තා ඒක මා තුල දැනගැනිල්ලක් මිසක රූපේ නැතිමයි රූපේ පැත්ත කෙනෙක්ගේ රූපයක් තිබුණේවත් තියෙන්නේවත් නැහැ කියන අදහස යාට එළඹ සිටිනවා. එතකොට කෙනෙක්ගේ රූපය සිහි කරනකොට බාහිර තියනවා නෙමෙයි කෙනෙක්ගේ රූපය සිහි කරන්න පුළුවන්කම මනසේ හැකියාවයි කියන හැකියාව Tamante එනවා. ඒ නිසා එයාට මැටි රූපය පිළිසිඳ දැකපු දවසට කෙනෙක් කියලා සිහි කරුවොත් ඒක මනස තුල ඇති ප්‍රපංචයක්ම මිසක ඒක කෙනා කියලා හිතන කම රූපේ කෙනෙක් කියලා හිතන කම මනස පිළිබඳ වූවක් මිසක ඒක රූප පැත්තට අයිති නෑ කියලා එයාට පෙනෙනවා. ඒක කිසි වෙලාවක බාහිර රූපයට හිතේ හිතින දේවල් යාවෙන්නේ නැතුව වගේ ඔබ විපාක ස්කන්ධ ටික ඒ කියන්නේ ඇහැට පෙනෙනකම කනට ඇහෙනකම නාසයට ගඳ සුවඳ දැනෙනකම හොඳට පිළිසිඳ දැක්කපු දවසට ඔබ පුද්ගලයෙක් හැටියට ඒ දේවල් පුද්ගලයෙක් හැටියට වටිනා හැටියට නොවටිනා හැටියට හිතුවා හිතන හැම දෙයක්ම හිතපැත්තේ අත්දැකීමක් වෙනවා මිසක මේ හිතන දේ බාහිර වස්තුවට අයිති නෑ කියලා ඔබට දැනෙන දවසක් එනවා. එදාට ඔබේ විඥානය ස්පර්ශ ආයතන 6ට නැඹුරුව පහළ වෙන්නෙම නැහැ. ඒ කියන්නේ සිහි කරන දේ සිහි කිරීම මාත්‍රයක් වෙලා නිරුද්ධ වෙනවා මිසක ಜಾතිය වෙන්නේ ඇති වෙන්නේ නැහැ. ඔක්කාන්ත නාම රූපං වෙන්නේ නැහැ. ඔන්න පටිච්චසමුප්පාදයේ දුක ඇති වෙන තැන ඉඳලා ආපහු ගියාම ඒ දුක ඇති වෙන්න හේතුව දුක ඇති වෙන විදිහට සිහි කරගන්න පුළුවන්කම ආවේ එහෙම දැනුමක් තියෙනකම දැනුමක් ඇති උනේ ඒ විදිහේ දැනුමක් ඇති වෙන විදිහට හිතපුකම හිතුවේ මෙන්න මේ අනාත්ම ස්කන්ධ ටිකකට කියලා ආපහු ආවා. එකින් එකට පුද්ගල භාවය නිසා එන දුක නැත්තම් දේපල වස්තුව බාහිර භෞතික කිසියම් දෙයක් නිසා එන දුක හිතින්නේ නැහැ දුක එන්නේ නැහැ දුක එන විදිහට සිහි වෙන්නේ නැත්තම් සිහි කරන්න හිතට ඉඩ අවකාශයක් නැත්තම් එතකොට සිහි වෙන්නේ නැහැ එහෙම දැනුමක් නැත්තම් බාහිර මෙහෙම දේවල් මෙහෙම අය ඉන්නවා තියෙනවා කියන දැනුමක් නැත්තම් සිහි වෙන්නේ නැහැ. භවය ඇතිතත් ಜಾති නැති කරන්න බෑ. කියන්නේ එහෙම දැනුමක් ඇතිතත් සිහි වෙන එක නවත්තන්න බෑ. දැනුම නැත්තම් සිහි වෙන එක නැති වෙන්නේ. සිහි වෙන එක ඇති වෙන්නේ නැහැ. දැනුම ඇති වෙන්නේ රූප ශබ්ද අරමුණු වලට හිතුවේ නැත්තම්. හිතන එක ඇති වෙන්නේ ස්කන්ධ ටිකේ ඇත්ත දැක්කාම කියලා උත්තරයක් ආවා. දුක ඇති වෙන හැටි දැක්කා. ඒ දුක නැති වෙන හැටි දැක්කා. තණ්හාව නැති වෙනවා. තණ්හා උපාදානය කියන ටික නැති වුණොත් භවය හිතින් නැහැ.
භවයේ හිටින්න නැත්නම් ජාති නැහැ, ජාති නැත්නම් ජරා මරණ දුක නැහැ කියලා දැක්කා. ඒ තණ්හා උපාදාන කියන ටික හිතින්නේ නැහැ. නැත්නම් ඒ විදිහට අරමුණ වල තණ්හා උපාදානිය ඇති වෙන විදිහට හිත හසුරුවන්නේ ස්කන්ධ ටිකයට දැක්කොත්. අන්න විපාක ස්කන්ධ ටික පිරිසිදු දැක්කොත්, විපාක ස්කන්ධ ටික පිරිසිදු දැක්කොත් තණ්හා උපාදාන කියන කෙලෙස් ඇති වෙන්නේ කියලා උත්තරය ආවා. ඔන්න දැන් විපාක ස්කන්ධ ටික පිරිසිදු දැක්ක යුතුයි කියලා ඔබට මේ පටිච්ච සමුප්පාදයේ ගවේෂණය කරනකොට දුක ඇති උනේ මෙන්න මෙහෙමයි කියලා ඒක ප්‍රතිලෝමෝ යනකොට මේ දුක නැති වෙනවා මෙන්න මෙහෙම කළොත් කියලා උත්තරයක් ඇති වුණා. විපාක ස්කන්ධ ටික පිළිසිඳ දැක්කොත් සියලු දුක නැති වෙනවා කියන උත්තරයක් ආවා. ඊට පස්සේ ඔබ කටයුතුයි දැන් තව වැඩක්. ඒ තමයි විපාක ස්කන්ධ ටික පිළිසිඳ දත යුතුයි කියලා උත්තරයක් ආව පමණකින් විපාක ස්කන්ධ ටික පිළිසිඳ දැක්ක වෙන්නේ නැහැ. දැන් සත්‍ය ඥානයක් ඇති වුණා විතරයි. දැන් ඔබට මේ දුක්ඛ ස්කන්ධ ටික පිළිසිඳ දත යුතුයි. ඒ ආරම්භය සංහා වශයෙන් උපාදාන වශයෙන් මෙනෙහි කරන එක ප්‍රහාණය කට යුතුයි. මේ දුක නිරුද්ධ කට යුතුයි. මේ විදිහට මඟ වැඩි යුතුයි කියන කෘත්‍යයක් තියෙයි. ඒකදී අපි දැන් කරන්නට යන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා කියලා ඔන්න ඔය පටිච්ච සමුප්පාදය හරහා චතුරාර්ය සත්‍ය පහළ කරගෙන ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙන තණ්හාව නැති වෙන මේ ස්කන්ධ ටික පිළිසින් දැක්කොත් කියන උත්තරේ ගත්තට පස්සේ කියන්නේ මාර්ගය පහළ කරගත්තට පස්සේ අපිට වැඩක් තියෙන්නේ කෘත්‍යයක් තියෙනවා. ඊට පස්සේ කටයුතු දෙයි අපි මේ භාවනා කියලා තාම දර්ශනයක් නැතුව ඉස්සෙල්ලාම කරන්න හදන්නේ. නමුත් ඉස්සර වෙලා කෙරුවා කියලා මේ දර්ශනේ නැතුව කවදාවත් ආශ්‍රයක්ෂය වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදය හරහා චතුරාර්ය සත්‍යයේ මේ දර්ශනය ඇති වුණාට පස්සේ ඒ දර්ශනයෙන් පස්සේ යම් කිසි කෙනෙක් ප්‍රතිපදාව වැඩුවොත් ඒකාන්තයෙන් ආශ්‍රයක්ෂය වෙනවා. මෙන්න මේ දර්ශනය හරහා මේ දුක්ඛ ස්කන්ධ ටික පිරිසිඳ දැකලා සමුදය ප්‍රහාණය කරලා දුක නිරුද්ධ කටයුතුයි කියන උත්තරයකට ආවහම එදා ඉඳලා එයා මොකද කරන්නේ? Tamante හැකි පමණකින් සීලයක පිළිපදලා. පංචශීල හෝ අටශීල හෝ ආජීවස්තමක සීලය හෝ උපෝසථාංග සීලය හෝ සාමනීර සීලය හෝ උපසම්පදා සීලය හෝ සීලයක තමන් පිළිතලා කය වචන දෙක සංවර කරගන්නවා. ඒ වගේම තමන්ගේ හිත තමන්ට දොස් කියන ආකාරයේ රැකියාවක් කරන්නේ නැතුව හිතට කයට වෙහෙසක් එන්නේ නැති විදිහේ ආජීවයේ පිරිසිදු රැකියාවක් කර්මාන්තිකුත් කරනවා. ඒ විදිහට කය වචන දෙක සංවර කරගෙන නිවැරදි ජීවිකාවකුත් කළාම හිතට ලොකු සහනයක් තියෙනවා. ඊට පස්සේ ඉඳ ලැබෙන හැම වෙලාවකම තමන්ට වායාම සති සමාධි උත්සාහයෙන් සතර සතිපට්ඨාන වඩලා හිත ටික ටික හෝ සමාධි කරගත යුතුයි. මොකද මේ ස්කන්ධයන්ගේ ඇත්ත ඇති හැටි තේන්නේ නැහැ. විසිරුණු මනසකට නීවරණයන්ගෙන් ගැහුණු මනසකට බලන්ද ඇසිඩි පිටට මෙච්චර හොඳට දැනෙනවා. ටීවී එකක පෙනෙන රූපය බලන්න සත්‍යයක් නෝ පුද්ගලයක් නෝ වර්ණ සතහන් මාත්‍රයක් තියන්නේ කියලා.
නමුත් ඒකටද පුද්ගල භාවයකින් හිතලා පුද්ගල භාවයේ දැනුමක් ඇති කරගෙන ඒ දැනුම සිහි කර කර පුද්ගල භාවයේ ජරා මරණ දුක් විඳිනවා. අපේ මනස මොනතරම් නීවරණ ධර්මයන්ගෙන් වැහිරද කියලා කියන්නේ අනේ මේ විඳින දුක කෙලෙසයකටම හදාගත්ත මිසක පුද්ගල භාවයක් උපදවාගෙන පුද්ගල භාවයකින් මෙච්චර දුක් විඳින්නේ මේ ඇසිදිරි පිටට ආපු වර්ණ සතහන් මාත්‍රයක් තියෙද්දි නේද කියලා පේන්නේ. ඒකට හේතුව අරමුණ පෙනෙනකොට පෙනෙන පැත්තේ අරමුණේ ඇත්ත බලන කම දුබලයි අපේ. පෙනෙන පැත්ත වර්ණ සතහනක් තියෙන්නේ ඒක සත්පුද්ගල භාවයෙන් ශුන්‍යයි කියලා දැනෙන කම හිත නැඹුරු කළා නුවණින් යුක්තව ග්‍රහණය කරගන්න කම අතිශය දුබලයි. ඒ වෙනුවට කෙනෙකුටම පුද්ගල භාවයේ සිහි කළ දැනගන්නවා කියලා නීවරණ අනුව යන පැත්ත බලවත්. ඒ නිසායි අච්චර අනාත්මයට විවර වෙන එක චුට්ටක් හිත නඹුරු කරලා බැලුවත් අනාත්ම බව හාත්පසින්ම තහවුරු වෙන අරමුණක පුද්ගල භාවයේ දුක් වෙන්නේ. එතකොට එයාට ඒ ටික පෙනෙන රූපේ අනාත්ම වෙනකොට ටීවී එකේ තියෙන රූපය අනාත්ම වෙනකොට ඒ විදිහ තමයි හැම රූපයකම අනාත්ම භාවය කියන එක දකින්න එක ඒ තරම් අපහසු නැහැ. අපහසු නැහැ. එතකොට අන්නේ පෙනෙන රූපෙටදී පවතින ඇත්ත හොඳට බලවත්ව පිහිටියාමයි ඊට ඒක නැද්ද ගන්න කෙලෙස් සහගත අරමුණු කෙලෙස් සහගත සිතුවිලි පහළ වෙන්නේ නැත්තේ. ඒ නිසා හොඳට සීලයක පිහිටලා වායාම සති සමාධි කියන ධර්මතාවකින් ටික උදව් කරගෙන නීවරණ ධර්ම දුරු කරගන්න ඕන. නීවරණ ධර්ම දුරු වෙන්න එන අරමුණු පැත්ත ඇහැට පෙනෙන රූපේ, කනට ඇහෙන ශබ්දේ, නාසයට දැනෙන ගන්ධේ කියන පැත්තේ අවතින ඇත්ත ගතිය හිතට හොඳට කාවදිනවා. පවතින යථාභූත ස්වභාවය හොඳට හිතට තහවුරු වෙනවා. ඒ හින්දා එතන පෙනෙන රූප පැත්තේ ඇත්ත බලා ගැනීම සඳහා කායානුපස්සනාව තියෙනවා. ඒ ස්පර්ශයෙන් උපදින වේදනාවේ ඇති හැටි දැක ගැනීම, දැකලා හිත සමාධි කර ගැනීමයි වේදනානුපස්සනාව තියෙන්නේ. ඒ උපදින අරමුණු වල ඇත්ත හැටි දැකලා හිත සමාධි කරගන්න ධම්මානුපස්සනාව තියෙනවා. දැනගන්නවා කියන ධර්මතාවයේ ඇත්ත ඇති දැකලා හිත සමාධි කරගෙන චිත්තානුපස්සනාව තියෙනවා. එතෙන්දී මම එක කොටසක් අවස්ථාවකලෝ මතක් කරන්න. එතෙන්දී ඔබ නාසිකාග්‍රේ හෝ මුඛ නිමිත්ත හිත හොඳට පිහිටුවාගෙන සිහියෙන්ම ආනාපාන සති කමඨහන හොඳට වඩනවා නම් එහෙම සති නිමිති හිත තියාගෙන ආනාපාන සති කමඨහන වඩන උත්සාහවත් වෙනකොට හිත ලේසි නෑ. අහකට යනවා, ආපහු මතක් කරලා ගන්නවා. ආයෙ සති නිමිත්තේ හිත හොඳට තියාගෙන හිත කොහාටද යන්න දෙන්නේ නැහැ කියන අත්දැකීමෙන් සති නිමිති හිත තියාගෙන හොඳට ආනාපාන සතිය වඩනවා. ආයෙ අහකට යනකොට ආයෙ ගන්නවා. මේ විදිහට හිත කමඨහනකින් එක්තෙන් කර කර රූපය ඇත්ත පෙන්වන්න. මෙහෙම පෙන්නකොට ඔබට ඒ රූපී සතිපට්ඨානයේ අවබෝධයත් එක්ක ඔබට ලැබෙනවා ඇස් ඉදිරි පිටට පහළ වෙන වර්ණ රූපේ, ශබ්ද රූපේ ආදී අරමුණු ටිකේ ඇත්ත. ඒ ඇත්ත දකින්න ඔබේ හිත කෙලෙස් සහගත ආකාරයට හිතනකම අඩු වෙනවා. එහෙම හිතනකොට කෙලෙස් සහගතව බාහිර අරමුණු ගැන දැනගන්නකම අඩු වෙනවා.
දැනගන්න කම අඩු වෙනකොට සිහි කරන කම අඩු වෙනවා. සිහි කරගන්න කම අඩු වෙනවා දුක අඩු වෙනවා. एवं टिपरिवर्तन द्वादशाकर यथाभूत ज्ञान दर्शन सुसुप्तन අවශ්‍ය. මේ ටිපරිවර්තයේ දවසාකර වැඩිල ඉවරනකොට යථාභූත ඥාන දර්ශනය පිළිසුදුයි කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයේ තියෙන ඒ කියන රූප ශබ්ද ගන්ධ පැත්ත තියෙන ඇත්ත සිහිතිය දැකලා ඉවර වෙනකොට කිසිම වෙලාවක කෙලෙස් සහගත සිතුවිල්ලක් ඒ ඇත්ත පෙනෙන හැනලාට ඇත්ත සිහි වෙනවා මිසක වටිනා නොවටිනා කමට හොඳ නරක කමට කැමැත්ත ඇති වෙන විදිහට කිසි වෙලාවක ඊට අනුව ඔබේ හිත ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ භවයේ හිටින්නේ බාහිර රූප ශබ්ද පැත්ත වටිනා නොවටිනා හොඳ නරක ඒ වගේම කැමැති අකමැති පුද්ගලයන් ඉන්නවට ලෝකයක් උපතල ගොඩ නැගෙන්නේ. එහෙම වුණොත් ඒ ලෝකේ තියෙන දේවල් අය සිහි වෙන්නේ නැහැ. සිහි වෙන්නේ නැත්නම් දුක වෙන්නේ. මේ සියලු දුකේ නිදීම ඔබට හදා ගන්න පුළුවන්. ඒ සඳහා මේ මාර්ගයේ වඩන්න පුරෝගාමී වෙනවා මුල් වෙනවා මේ දර්ශනය. ඉතින් මම හිතනවා ඔබට මේ තුන හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. මෙන්න මේ දර්ශනය හරහා මේ සම්මා දිට්ඨිය ඇති කරගෙන ඊට පස්සේ සතර ප්‍රතිපත්තානේ වඩලා හිත සමාධි කළා මේ අකෝප ඥාන දර්ශනය සාක්ෂාත් කරගන්නට හැම දිනාටම මේ ජීවිතයේදී හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ. දැන් එහෙනම් අපි අද දවසේදී අනුමෝදන් කටයුතු තැන් වලට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ කලාව සීලු කුසල ධර්මයන් ලෝක සම්බුද්ධ ශාසනයත් මේ පින් උතුම්වත් ආරක්ෂා කරන්නව ශාසන මාමක සම්මාදිත සිල්වියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන් දිවිසිර වඩා වර්ධනය කරගනිමින් දෙවියන් පතන බෝධි පින් උතුම් වෙන සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ඒ වගේම අද දවසේදී මේ අවිද්‍යා අන්ධකාරය දුරු කළා විද්‍යාව නැමැති ධර්මයෙන් විද්‍යාව නැමැති ආලෝකේ පහළ කරගෙන මේ දුක්ඛාගත සතරෙන් ඈතර වෙන්න අපිට ඔබට අවශ්‍ය වෙන මේ ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා අද දවසේදී